සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් අද කිරිබත්ගොඩ නගරයේදී පැවැත්වුණා. රැලිය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා. අන්න වීඩියෝ පටයක් හෙළිදරව් වෙලා තියෙනවා. අපි නෙවෙයි ඒක පොලිසියට ගෙනිච්ච මුස්ලිම් ඉස්ලාම් මෞලවිතුමෙක්. ඒ වීඩියෝ පටේ රවුෆ් හකීම් සහරාන්ට අතට දෙනවා. සහරාන් එක්ක සාකච්ඡා පවත්වනවා. ඒ රවුෆ් හකීම් තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හොයන්න ආණ්ඩුව පත් කරපු තේරීම්කාරක සභාවේ එක නඩුකාරයෙක්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. දැන් ඒ හකීම් ඉන්නවා සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ. සහරාන් මරාගෙන මැරුණේ නැත්තම් සහරාන් ඉන්නේ වෙන කාගේවත් වේදිකාවේ නෙවෙයි සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ. මේ මෞලවිතුමා මේ රටේ සාමයට පක්ෂපාතී මෞලවිතුමෙක්, අන්තවාදයට විරුද්ධ මෞලවිතුමෙක්. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සකල ජනයා සමගිව ජීවත් විය යුතුයි කියලා හිතන මෞලවිතුමෙක්. මොකද උනේ? පොලිස් මූලස්ථානෙට ගිහිල්ලා ආපහු ගෙදර යනකොට මෞලවිතුමාව අත්අඩංගුවට ගන්න පොලිසියෙන් ඇවිල්ලා ඔන්න ලැබිච්ච යහපාලනේ. විශේෂයෙන්ම මේ ගම්පහ දිස්ත්‍රික්කය දනුමෙන් මුල්ලුණු දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කය තුල අපේ රජයක් යටතේ අපි දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට අපි පත් කරනවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා මේ දිස්ත්‍රික්කේ සංචාර කර්මාන්තයෙන් දියුණු කරන්නට පුළුවන් දිස්ත්‍රික්කයක්. අපි ඩොලර් බිලියන 10ක සංචාරක ව්‍යාපාරය ඒ දක්වා වැඩි දියුණු කරනවා. දැනට එන සංචාරකයන් අපි මිලියන 7 දක්වා ගෙනීම සඳහා අපේ සැලසුම් තිබෙනවා. ඒ වගේම ගුවන් තොටුපළ ආශ්‍රිතව තිබෙන ව්‍යාපාර අපි වර්ධනය කරන්නට ක්‍රියා කරනවා. ඕර සානාධාරය කෘෂිකාර්මික කටයුතු වලට දෙනවා කිව්වම කියනවා වී වලට විතරයිලු අපි දෙන්නේ. ඒකත් මතක් වුණේ අපි කිව්වට පස්සේ. එතකන් කෘෂිකර්මයක් මතක තිබුණේවත් නෑ ඊයේ පෙරිලා වෙනකන්. එක්සත් ජාතික පක්ෂයට අපේ කාලෙදී වී අස්වැන්න කොතරම් තිබුණාද කිව්වොත් ගිහිල්ලා මත්තල ගුවන් තොටුපළේ මේකට වී දැම්මේ. ගුවන් තොටුපළ පුරෙව්වා වී වලින්. පුරවල ඉවර වෙච්ච රට යවනවා කියලා අපි හිතුවේ. එහෙම හිටපු රටක් පිට රටට අතපාන්න වෙලා තියෙනවාද? පිට රට ගොවියා වී ටික හදලා අපිට එවනකම් අපි අතපාගෙන ඉන්නවා. මේ අවස්ථාවට රටට අවශ්‍ය වැඩ කරන මිනිහෙක් නිදි මරාගෙන අලි දිහා බලාගෙන ඉන්න, කොටි දිහා බලාගෙන ඉන්න, යාල කැලේ ඉන්න මිනිහෙක් නෙවෙයි අපිට ඕන. ඇස් යට ගිය මිනිහෙක් නෙවෙයි අපිට ඕන. මේ පාර අපේක්ෂකයා වශයෙන් දාලා තියෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජන රැලියක් අද පස්වරුවේ රාගමදී පැවැත්වුණා. කටානාසනේ ගෑවි ගෑවින් ඔබ තමුන්නාන්සලට බෝම්බ සද්ද ඇහුණා. දෙන්න දෙපැත්තට ඇදපු හින්දා අහිංසක මිනිස්සු 300ක් අමු අමුවේ පාස්කු ඉරිදා පල්ලිය ඇතුලේ ඝාතනය කෙරුවා. ඒ වාඩුව ගන්න නොවැම්බර් 16 වෙනිදා සියලු දෙනා එකතු කිරීමයි අපේ බලය අන්තවාදීන්ට මේ රට නොදී. තමුන්නාන්සලා දන්නවා වාසනාවකට අවුරුදු 10ක් යන්න ඔන්න මෙන්න තියෙද්දි මේ රටේ නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තා. එදා බෝම්බ ගහන්නේ කවුද? බෝම්බ ගහන්නේ මොන වෙලාවටද? කොතැනද? ටෙලිෆෝන් දුරකථන අංක මොනවද? මේ සියල්ලක්ම රජයට ලබා දීලා තිබුණත් ඒක නවත්තන්නට බැරි වුණා මේ ආණ්ඩුවට. මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැහැ. නමුත් අපේ රජයක් යටතේ නැවතත් බුද්ධ්‍යාංශ ක්‍රියාත්මක කරලා ඒ නිසි ආරක්ෂක වැඩපිළිවෙල යොදලා තමුන්නාන්සලාට නැවතත් සුරක්ෂිත රටක් බලා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී කියන්නට ඕනේ. අහවල් දවසට අහවල් වෙලාවට අහවල් පල්ලියට පහර දෙනවා. මේ තොරතුරු ටික ලැබුණම සමහර එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ගේ තාත්තලා ඒවා පුතාට කියලා වෙන කාටවත් කිව්වේ නැතුව ඒ අහිංසක බැතිමතුන් මැරෙනවා බලාගෙන හිටියා සිනා වෙවි. මේ තිරිසන්නු හිතක් පපුවක් නැති මිනිස්සු. දැන් කියනවා පෞල් වාදේ පෞල් වාදේ. මම දැක්කා අමාත්‍යාංශයට ගියාම පෞල් වාදේ කොහමද? අමාත්‍යාංශේ කවුද මෙහෙවන්නේ? දැක්කේ නැද්ද? ආර්යාව.
ඒක බෞල්වාදනේ අම්මයි පුතයි ලේලිනේ. ලේලි තමයි දැන් වැඩ. වීදුරු ගෙවල් වල ඉඳලා මඩ ගහන්න සූදානම් වෙන්න එපා. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූයේ මේගමුවේ සංවිධාන කළ ජන රැළියටයි. පාදක හැම වේලේ ඉන්නු නැවතීම ඔබිම අපේ රැකදෙන විරුවානනේ. මට පිටිපස්සේ ඉන්නවා තරුණයෙක් ඇවිල්ලා පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙලා අනිද්දාට මාස 6ක් ගත වෙනවා. ඒ මාස 6 ගත වෙද්දී එතුමාගේ නෝනා ආයමරියා රෝලේ තාමත් ජීවිතයත් මරණයත් අතර සටන් කරනවා. එතුමාගේ ආදරණීය දරුවා මිය ගියා. මේ ඉන්නේ සහෝදරයා. ඊටමත් කඳුළු කතාවක් මේ පාස්කු ප්‍රහාරය කියන්නේ. එදා ඉඳලා මාස 6ක් දක්වා මේ ආණ්ඩුව කිසිම දෙයක් කතෝලික ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කරලා නැහැ කියන එක තමුන්නාන්සලා සියලු දෙනා දන්නවා. මම පාර්ලිමේන්තුව තුල කතෝලික තමුන්නාන්සලා නියෝජනය කරමින් හැමදාමත් අඬ නැගුවා. නගලා තේරින්කාරක සභාවක් ඉල්ලුවා. ඉල්ලපුවා මොකද්ද උනේ තේරින්කාරක සභාවේ? සාරාන්ලට සහයෝගය දුන්නු. සාරාන්ලට ඒ ගෙවල් හොයලා දුන්නු. සාරාන් එක්ක සාකච්ඡා කරපු අයෝ දැම්ම තේරින්කාරක සභාවේ උඩ පුටු වලට. අපි ඒ හින්දා ගියේ නැහැ. තමුන්නාන්සලා දැක්කා ත්‍රස්තවාදීන්ට උදව් කරපු අයට චරිත සාධක දීලා අයින් කරලා සුද්ධ කරලා දැම්මා. කාඩිනල් හිම්පානන්ට විරුද්ධව මංගල සමරවීර එමෙතුමා වතිකානුවට ලිව්වා. ඇයි ඒ? මේ කතෝලික මරණ මිනිස්සු වෙනින් කතා කරා. ඇයිද යන්නේ මරණ මිනිස්සු වෙනුවෙන් කාඩිනල් හිම්පානෝ කතා කරන්නේ නැතුව මම කතා කරන්නේ නැතුව කවුද කතා කරන්නේ? අද සජිත් ප්‍රේමදාසගේ පිළේ ඉන්නේ අසාත් සාලිලා ත්‍රස්තවාදීන්ව බේරගත්තු අය. සාරාන්ලා එක්ක සාකච්ඡා කරපු රාව් ෆකීම්ලා. ඒ නිසා කතෝලික ජනතාවට මුළු ලංකාවට මම අඬගාලා කියනවා පාස්කු මරණ වලට පාස්කු විලාපයට පාස්කු කඳුළු වලට සාධාරණයට කරන දවස කවදද? නොවැම්බර් 16 අමතක කරන්න එපා තමුන්නාන්සලා. සාරාන්ලගේ සාතාන්ලගේ මිලෙච්ච ප්‍රහාරයට ඔබගේ විරෝධය පෙන්වන දවස කවදද? නොවැම්බර් 16 අමතක කරන්න එපා මේ තාත්තේ. අපි තමුන්නාන්සේලට පොරොන්දු වෙනවා අපේ රජයක් යටතේ ඒ කඩා බිඳ වැටුණු ආරක්ෂිත වැඩසටහන් නැවත යොදලා බුද්ධ්‍යංශ නිලධාරීන්ට අවශ්‍ය බලතල ලබා දීලා නීතියෙන් ඔවුන්ට රැකවරණය ලබා දීලා නැවතත් මේ රට සුරක්ෂිත රටක් කරනවායි කියන එක මේ අවස්ථාවේදී මම පොරොන්දු වෙනවා. එපමණක් නෙවෙයි කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ නැවතත් හිස ඔසවන්නට දෙන්නේ නැtei කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. එදා කාදිමල් හිමිපාණන් ඉල්ලා සිටියා වගේ උන්වහන්සේ ඉල්ලන ඒ ජනාධිපති කොමිසම පත් කළා මේට වගකිය යුතු සියලුම පුද්ගලයන් අපි සොයා ගන්නවයි කියන එකත් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. මල්වා